ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. දෙන්වන් දෙසවන් ඇත්තෝ පිංසිතින් ශ්‍රද්ධාව වඩත්වා. ළමෙක් කොහොම හරි Facebook එකකින් හරි වෙන්න ඇති. අදහස් අරගෙන මං කැමති නිදා ගන්න කලින් ඔයා නිදා ගන්නවද කියලා අහන කෙල්ලෙකුට. ඔයා ඇහැරෙන්න කලින් අවදි වුණාද? බස් එකට නගිනකොට බස් එකට නැංගද? කොහේ හරි යනකොට මං අහවල් තැනට ගියා. ඒ කතාවේ සම්පූර්ණයෙන් තියෙන ඉරිසියාව. හැම වෙලාවම සම්බන්ධ වෙලා ඉන්න කැමති. බයයි. වෙනතක යාදෝ. බයයි. අර රජුරෝ එකපාරම මේ බිරිඳ මරන්න හැදුවා. පුරෝහිත කිව්වා රජතුමනි ගෑණියෙක් වැරද්දක් කළාට පස්සේ කිපෙන්න එපා කොයි විදිහට. දුක් වෙන්න එපා කෝ ගෑණියෙක් වැරද්දක් කළාට පස්සේ ඔහොම ඔබ ගෑණියෙක් වැරද්දක් කරනකොට දුක් වෙනවා නම් ඇඳුම් කිලිටු වුණා කියලා දුක් වෙන්න කිව්වා. ඒකේ අර්ථය තේරෙනවනේ. ඇඳුම වනාහි කිලිටු වෙන ස්වභාවයෙන් යුක්තයි. ඔබ ගෑණියෙක් වැරද්දක් කළා කියලා කිපෙනවා නම් තරහ ගන්නවා නම් ඔබගේ ඇඳුම් කිලිටු වුණා කියලාත් ඔබ කිපෙන්න. මේ පුරෝහිත රත්නේ කියනවා. මම මතක නිසා කියන්නේ මේ පොතේ තියෙන විස්තර. ජාතක පාළි ධම්මද්දජ ජාතකයේ. රජතුමනි ඔබ ස්ත්‍රියක් නිසා ඔහොම කිපෙනවා නම් කාපු ආහාර අසුචි උනේ ඇයි කියලා කිපෙන්න කිව්වා. අනිත් අයට ප්‍රශංසාවක් කරනකොට කොහෙන් හරි එකක් එනවා කාන්තාවන්ට දෝෂයක් යන විදිහටම. ඒකට හේතුව මොකද්ද? ස්ත්‍රියට උරුම වුණා. ඒ ස්ත්‍රී ජීවිතේ මිදෙන්න දරුවනේ. කොහොමද ස්ත්‍රී ජීවිතේ මිදෙන්නේ? ස්ත්‍රී ගතිගුණ වලට ආස කරන්න එපා. මොනවද ස්ත්‍රී ගතිගුණ? චපල බව, වංචාව, තොඳුල් වචන. ඔයා කෑවද, බිව්වද, පැටියෝ, තොඳුල් බව, හුරතල් බව, හුරතලේ චපල බව, ඊළඟට පතිවෘතාව නැති බව, ස්ත්‍රියක් තමන්ගේ ජීවිතයේ රකින්න ලැජ්ජා බය නැති කර ගැනීම. කාන්තලේ 1986 මා හිතේ බන්ට් එක කඩාගෙන ගියා. දෙමළ ගමක්ම යට වුණා. කෝවිල් ගම කියලා. පස්සේ හෙලිකොප්ටර් වලින් ඇවිල්ලා අර වතුර උඩින් බැලුවා මිනිස්සු ඉන්නවද? කෙල්ලෙක් ගහක එල්ලලා ඉන්නවා. ලණුවක් දාලා කෙල්ල ගත්තා. දැන් කෙල්ල ලණුවෙන් උඩට ඇදෙනවා හෙලිකොප්ටරේ. ටිකක් දුර යනකොට කෙල්ලගේ ඇඳුම ගැලවිලා වතුරට වැටුණා. ඒ කෙල්ල ලණුව අතෑරියා වතුරට පැන්නා. ලැජ්ජාව නිසා. ඒ කෙල්ලගේ සසරේ කර්මයකුත් තියෙන්නත් ඇති. නමුත් ලැජ්ජා බයෙන් යුක්තයි. ඇයට කවදා හරි සත්පුරුෂය මුණ ගැහේ. මට අද එනකොට මේ පුතෙක් කිව්වා මේ Facebook එකේ එක කෙල්ලෙක් ඔය අඩ නිරුවතින් ඉඳලා ඊට පස්සේ මේකේ දැන් නාන විදිහත් Facebook එකට දාලා Facebook එකට පණිවිඩයක් දැම්ම මං නාපු අර බාත් එකේ වතුර බෝතල් කරලා විකුණනවා. බොන්න. එක දවසින් වතුර ටික විකුණුණා. මේවා ගත්තේ පිරිමිද? චික්. මොම් මරුණාට පස්සේ කොහෙද යන්නේ? මුන්ට ආයි පිරිමිකමක් ලැබෙයිද? චික් මෙහෙම සංසාරයක්.
මෙහිම ජාතියක් කොහොමද දෙයනේ ගොඩනගන්නේ? ඉතින් ඒ නිසා ලේසි නෑ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ කන කැස් බෑවා වීසිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ උතුම් විදිහට තියාගෙන උතුම් විදිහට මැරිලා සුගතියකට යන්න නම් ලේසි නැත. මොන විභාගේ ජය ගත්තත් ලේසි නෑ. පිරිමින්ට තියෙන්න ඕන හොඳ පිරිමිකම, හොඳ ධෛර්යයක්, හොඳ අභිමානයක්. ඇත්ත අම්මා කෙනෙක් පණිවිඩයක් එවලා ඔබ වහන්සේ බණවලදී මේ ස්ත්‍රීන්ගේ දුර්ගුණ කියන්නේ යම්සේද ඒක සත්‍යයි. එනමුත් ඔබ වහන්සේ නොකියපු දෙයක් තියෙනවා. ඒ තමයි මේ සියලු ස්ත්‍රීවෝ ওই විදිහට චපල උනේ පිරිමින්ට කොන්දක් නැති නිසාය. උන්ට පොල් පිළිත්තක් හරි කොන්දේ ගැට ගහගෙන පිරිමි කමින් ඉන්ට යයි බණකට කියන්න. ඔන්න ඒ බණ ඔයාලට කිව්වා. දැනගන්න ඕන ෆෝන් එකෙන් වල් කතාවට එනවනම් යාළු වෙලා ඉන්න කාලේ නවත්ත ගනින් ඕක. අපි ඉගෙන ගන්න ළමයි. ඒ වයසේවත් ගෑණිගේ හැඟීම් පාලනය කරන්න පිරිමියාට හයියක් නැත්තම් බැන්දට පස්සේ කොහොමටත් ගෑණිට වහල්. ඒ තමන්ගේ අනට කී කරුණේ. ඊට පස්සේ ඉරිසියාව. කෝල් එකක් ආවත් මිස් කෝල් එකක් ආවත් ගොඩාක් දුක් විඳිනේ ලස්සන ගෑනු බඳින කොල්ලෝ තමයි ගොඩාක් දුක් විඳින්නේ. කොල්ලේ බැලුවත් සැකයි, කෝල් එකක් ආවත් සැකයි. කළු කැහැටු කෙල්ලේ බැන්දනම් කිසි කරදරයක් නැහැ. ඉරිසියාව උපදිනවා. මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේවත් ස්ත්‍රියක් නිසා කිසි කෙනෙකුට ස්ත්‍රියක් නිසා හෝ වෙනයම් දෙයක් නිසා හෝ ඉරිසියා නැහැ. මට තව හම්බුණා යුවලක්. ඒ කෙල්ල කඩේට ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන. කොල්ලා ගෙදර ඉඳලා බලනවා, වැඩපොළේදීන් බලනවා. වීඩියෝ කෝල් ගන්න ඕන. බස් එකේ නැංගත් වීඩියෝ කෝල් ගන්නවා. මොකටද? ඇයි මෙහෙම ජීවිත ඇයි? ඇයි මෙහෙම සැකේ? ඔය යාළුවලා ඉන්න කාලේ සැක තියෙනවනේ. සැකෙන් කතා කරනවා. හොඳම දේ බාරයක් වෙලා හරි ඕක නැති කරගන්න එක. නැති කරගන්න කියන්නේ සම්බන්ධය නැති කරගන්න එක. අනාගතේ දුකක්. නෑ එයා මං හදා ගන්නවා, හදාගනි. සාරිපුත්ත මහරහතන් වහන්සේ සරණ යන්න සැකේට නිදහස් වෙන්න නම් කොච්චර උතුම්ද මහරහතන් වහන්සේලා. ඔය රහතන් වහන්සේලාගෙන් යුතු සංඝ පරපුරට නේද අර වසලියු බනින්නේ අර YouTube වලින්, Facebook වලින්. ඒ සංගරුවනටයි බනින්නේ වසලියෝ. අපි සරණ ගියා ඒ රහතන් වහන්සේලා. ඊට පස්සේ අහනවා මොකද්ද උඹේ තියෙන දෙවෙනි ගුණේ? මං සුරාවක් ගත්තේ නැහැ කිව්වා. සසරේ මැරන්නේ නැහැ කිව්වා. හේතුව කොහොමද එවුවා? මට පේනවා කව කලින් මම රජෙක් වෙලා හිටියා. මස් නැතුව කන්න බෑ. බත් කන්නේ. දවසක් අරක් කැමිය ගිනාපු මස් බල්ලෙක් කාලා. මස් නෑ. රජතුමත් කෑම මේ සිටිනවා හොඳටම බීලා වෙරි. මහ බිසෝන් වහන්සේට අරක් කැමිය දුවගෙන ගිහිල්ලා කිව්වා බිසෝන් වහන්සේ පුදුම ප්‍රශ්නයක් මස් නෑ මං ඉවරයි අද. අරක් කැමිය අපේ රජුරෝ දරුවාට පුදුම ආදරෙයි. දරුවා ළඟට ගත්තට පස්සේ මාවවත් මතක නෑ. ඒ විලාවට කෑම අරන් වරින් කිව්වා. ඒතර මස් අමතක වෙයි කිව්වා. ඔන්න දැන් කෑම ගේන විලාවට බිසව ගිහිල්ලා විරි වෙලා ඉන්න රජුරවන්න දරුවා දුන්නා. ඊට පස්සේ දරුවා හුරතල් වෙවි ඉඳලා කෑම ගෙනාවා. කෑම දැක්ක ගමන් දරුවා මතක වුණා. කෝය කොමස්
දන ගැහුවා. මස් නෑ රජතුමනි. මගේ විජිතේ මස් නෑ. අද පොය දවසක් රජතුමනි. ඇයි යකෝ මස් නැති කියලා ඉනේ හිටපු දරුවෝ අරන් බෙල්ල කඩලා උයලා දිය කිව්වා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරේ විච්ච වැරද්දා. ඒ වගේ මහා උත්තමයන්ටත් ඇබ්බැහිකන් නිසා ඔය වගේ කරදර වුණා නම් එවැනි පාරමිතා නැති නුඹලාට වරදට ඇබ්බැහි වුණොත් මොන පව්කම් වෙයිද? අන්න ඒකයි සිතන්න තියෙන්නේ දරුවනේ. ඇබ්බැහිකම. බිසෝ කඩාගෙන වැටුණා. අරක් කැමියා වෙවුලනවා. අර මාංශي උයලා දුන්නා. සේවකයෝ ඔක්කොම ගල් ගැහුණා බයට. වේරි මරගාතේ බුදියව රජුරු උදේ ඇහැරුණා. ඔක්කොම ඉන්නවා ලේ විලක් මැද. මොකද මේ උනේ කිව්වා අනේ රජතුමනි මේ මාංශ ලෝභයට මේ දරුවා මැරුවානේ. අයියෝ මගේ ප්‍රියමනාප පුතා. රජුරු ඔළුව ගහගෙන කල්පනා කළා. බීපු නිසා මට මේක උනේ. තිත්ත වුණා බොණේක. කටට පස්සෙරන් ගහගත්තා. එපා බොණේක එපා කියලා තිත්ත වුණා රජුරවන්න. ප්‍රාණඝාතයට නිරේට වැටෙන්නේ නැති. එදා ඉඳලා කවදාවත් බොණ්ඩ හිතෙන්නේ නැහැ. දැක්කද වරදක් තිත්ත වීමේ විපාක. ඇත්තටම එපා වෙන්න ඕන. බීපුවම සිහි කල්පනාව නැහැ. ගෑණියෙකුට සැනසille ඉන්න පුළුවන්ද බැරිද කියලා තමන්ගේ කොල්ලගෙන් හොයන්න පුළුවන්. ඒක බොනවා නම් ජීවිතේ අපායක්. බීපු මිනිහෙක් සිගරට් බොන බේබදු මිනිහෙක් ළඟින් යනවටවත් අපි නම් කැමති නැහැ. බස් එකට ගොඩ වෙනවට කැමති නැහැ. ඒ වගේ බොන මිනිහෙක් බැන්දාට පස්සේ අර කෙල්ල මුළු ජීවිත කාලෙම ඒකත් එකට ඉන්න එපැයි. මොන දුකක්ද? බීලා වෙරි වෙලා ඉන්නේ ඒකට සිහි කල්පනාවක් නැහැ. අර කෙල්ල මොට්ට මොකක් වෙයිද? ගම්වල මිනිස්සු බීලා වෙරි වෙලා එනකොට ඔන් හිතන්නේ ඔළුව තමයි ඉන කියලා සරම ඔළුවට ගන්නවනේ. සරම අඳින තැන දන්නේ නැහැ. දඹදිව ගිහිල්ලා එකෙක් බීලා ඉන්දියන් කෑම තියෙනවනේ චපාති, ඉඩලි, ඔය වගේ තියෙන චපාති කියන්නේ රොටියක් වගේ එකක්. ඒ වගේ කෑම ගොඩාක් තියෙනවා. එකේ බීලා පිඟන් ගොඩට අත දාලා ගත්ත චපාතියක්. දැන් චපාතියට බත් බෙදාගෙන කාලා චපාතිය හොදලා පිඟන් ටික උඩ තියෙනවා. බොන මිනිහෙන් නම් එපා. චික් සිහි කල්පනාව නැහැ. ඊට පස්සේ ලොකු සභාවක මිනිස්සු ගොඩක් ඉන්න සභාවක බීලා තමන්ගේ ගෑණි හොයාගන්න බැරුව වෙන ගෑනුගේ අතින් අල්ලනකොට එතන ඇවිස්සෙන කේස් වලින් ලැජ්ජයි. ලොකු සභාවක් ඉන්න තැනක බීපු මිනිහ කන විදිහ දැක්කම ලැජ්ජයි. මේ මගේ මිනිහා කියලා කියන්න පුළුවන්ද? ඊට පස්සේ ඇහුවා මොකද්ද මේ කාටවත් බැඳෙන්නේ නැහැ කියන්නේ ඇයි? මම ඒ කාලෙත් රජ කෙනෙක් කිව්වා. කිතවාස කියන රජුරුව මම පුදුම ආදරේ මගේ පුතාට. පුතා ඉපදිච්ච ගමන් මං තුරුල් කරගත්තා මේ තමයි මගේ ලෝකය කියලා. පුදුම ආදරේ. නේමිත්ත පාඨකයෝ කිව්වා රජතුමනි පුතා වතුර නැතුව මැරෙනවා කියලා. එසැනින්ම මං මීටර 100ට වගේ පුංචි දුරෙන් දුරට පොකුණු හැදෙව්වා. හැම තැනම පින්තාලේ තියෙව්වා. වතුර කල 150ක් ගත්ත සේවකයෝ හැම වෙලාවෙම කුමාරයා පිටිපස්සේ යනවා.
දවසක් කුමාරයා ඇතා පිට යද්දි පසේ බුදු කෙනෙක් වැඩියා. මේ පසේ බුදුරජාණන් වහන්සේ බිම්බලක් වැඩියේ. අර කුමාරයා දිහා ඔක්කොම බලනකොට පසේ බුදුරජාණන් වහන්සේ බලන්නේ නේ. තරහා ගියා. ඇතාගේ බිමට බැහැලා අර පසේ බුදුරජාණන් වහන්සේගේ අතේ තිබ්බ පාත්‍රය අරන් බිම ගැහුවා. පසේ බුදුරජාණන් වහන්සේ හිස හිසෙව්වා. මොහු බොහෝ පව් රැස් කරගත්තා කියලා. එතකොට මර කුමාරයාක් බැලුවා ඇයි මොකද කියලා ඇහුවා. මං කිතවාස රජුරන්ගේ පුතා මොනවා කරන්නද කියලා ඇහුවා. කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ හැරිලා ආකාශයෙන් වැඩියා. ඇතා පිට නැංගා පිපාසයක් ඇති වුණා. වතුර 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 කියලා පිපාසයක් ඇති වුණා. ඇඟ වෙවුලන්න ගත්තා. වතුර කාල 150යි වතුර හිඳුණා. කර්මයට. පැම් පොකුණු වල වතුර හිඳුණා. පින් තාලි වල වතුර හිඳුණා. වතුර නැතුවම මැරිලා ගියා. පුතා මැරුණා කියන සංඥාව ආවට පස්සේ මේ බඩපපුව පිච්චුණා. දෙවුණා. මෙච්චර මං දුක් විඳින්නේ මං පුතාට බැඳුන නිසා. උපනෝපන් ජීවිතේ නම් මං ආයෙ බැඳෙන්නේ නැහැ කියලා හොඳටම හිතට ගත්තා. බැඳීම තිත්ත වුණා. එදා ඉඳලා කාටවත් බැඳෙන්නේ නැහැ. අම්මා තාත්තා ඉන්නවා, ඒ අම්මා තාත්තා. සහෝදරයෝ ඉන්නවා, සහෝදරයෝ. බැඳෙන්නේ නැහැ. අතෑර ගන්න බැරි චරිත. බන්ධනී කියන එක කොච්චර දුකක්ද කියලා දරුවනේ නුඹලා දන්නවා ඇති. බැඳීම කියන්නේ හරි දුකක්. හිත පුච්චන දෙයක්. අපිට නිින්ද නැති කරන දෙයක්. මේ පපුව මොකද්ද වෙන දෙයක්. ඇස් වලින් කඳුළු වට්ටවන දෙයක්. ඕනම උගතෙක් තොත්ත කරන දෙයක් බැඳීම. මහා අභිමානවත් පුරුෂයෙක් නමුත් බැඳීම කියන්නේ ධන ගස්සවන දෙයක්. බැඳීම කියන්නේ දීන දෙයක්. පොඩි ළමයි කරන දෙයක්. බැඳුන අය දන්නවා ඇති. බැඳුන් නැතිව හිටිය සාරිපුත්තයන් වහන්සේගේ බෝසත් ජීවිතේ පූජනීයයි. පූජනීයයි. අපි මට්ටු වෙන්නේ නැහැ පින්වත් දරුවනේ. එක බැඳීමකින් දුක් විඳලා ආයෙ නම් එපා කියලා ආයෙත් බැඳෙනවා. තවත් කෙනෙකුට බැඳෙනවා. ආයෙත් බැඳීමක් හදා ගන්නවා. ඇයි දෙයනේ එක බැඳීමකින් අපි මට්ටු වෙන්නේ නැත්තේ? අපි තුල ඇයි මේ ප්‍රඥාව නැත්තේ? එකපාරක් එපා වෙච්ච දේ ඇයි ආයෙ එපා නොවි තියෙන්නේ? අද එපා කියලා කියන දේ හෙට ආයෙ ඕන උනේ ඇයි? ඇයි අපිට එක අරමුණක ඉන්න බැරි? ඇයි එක අරමුණක ඉන්න බැරි? හොඳට කල්පනා කළොත් බැඳීම නිසා අපි කොච්චර පහළට වැටෙනවද කියලා. කොච්චර පහළට වැටෙනවද කියලා. උගත්කම්, දැනුගත්කම් ඔක්කොම පහළ. උපාධි කතා නැහැ. ගමේ ගොඩේ කොල්ලෝ කෙල්ලෝ තොඳොල් වතන කියනවා නම් ඔයා අනේ පනේ බබා කියලා. මේ උපාධි ගහපෙවමුත් දීන වෙලා බැඳුනට පස්සේ අනේ ඔයා මෙයා බබා තමයි යාටත්. ඇයි අපි මට්ටු වෙන්නේ නැත්තේ? සාරිපුත්තයන් වහන්සේ සිහි කර කර ඒ චිත්ත ශක්තිය ඇයි ගන්න නැත්තේ? ඒ මහරහතන් වහන්සේලාගේ තේජස ඇයි ගන්න නැත්තේ අපි? ඇයි මේ අද කාලේ සිවුරු දාගත්ත කවුරු හරි වැරද්දක් කරගත්තොත් ඒකෙම පැටලවි ඉන්නේ ඇයි? ඒ මහරහතුන්ගේ ගුණ හිතන්නේ නැතුව අපිට එක එකාගේ වැරදි හොයලා ඇති ඵලයේ කිම අද කාලේ මිනිස්සු එක එකාගේ වැරදි හොයන්න යන්නේ තමන්ගේ වැරදි නැතුවද? විශේෂයෙන් හාමුදුරුවන්ගේ වැරදි හොයන අය පන්සිල්වත් රකින්නේ නැති අය. ඔබගේ ගමේ දායක සභාව දිහා බලන්න
දායක සභාවේ වැඩියෙන් හයියෙන් කතා කරන එකෙක් ඇද්ද? ඔහු ගෑනුගෙන් බැනුම් අහන පන්සිල්වත් රකින්න නැති එකෙක්. ඔහුගේ තේජස ඉන්නේ පන්සලේ දායක සභාවේ. මොකටද? අපිට මොනවද තිබිලාද? ලෝකෙට හයිය වෙන්නගෙන කෑ කොස්සන් ගහගෙන ලොක්කා වගේ ඉඳලා අර ගෙදර ගිහිල්ලා ගෑණිකින් බැනුම් අහනවා. ඇයි බැනුම අහන්නේ වුණත් ඔළුව පාත් කරන්නේ ඇයි? බැඳීම නිසා. බැඳීම නිසා. ඉතින් ඒ නිසා බන්ධනීය කියන්නේ අපිව දීන කරන දෙයක්. නුවණක් ඕන. නොසැලී ඉන්න. සාමාන්‍යයෙන් බැඳෙන්නේ නැති හොඳ පෞරුෂයක් තියෙන කොල්ලෙක් නම් ආයි සුපිරි කිට්ටු වෙන්න බෑ කොල්ලට. බැඳීමක් නැති, නැවෙන්නේ නැති, ඒ කියන්නේ ලාමක දෙයට නැවෙන්නේ නැති පිරිසිදු හිතක් තියෙන කෙල්ලෙක් නම් සුපිරි කිට්ටු වෙන්න බෑ කොල්ලෝ 1000කටවත්. හොඳ පවර. අද කාලේ කොහින්නම් හොයන්නද? හිතට වහල් නොවුන ජීවිත කොහින්නම් හොයන්නද? ඒ නිසා මේ කියන රහතුන්ගේ ගුණ කඳ අහලා ඒ රහතුන්ට හිතෙන් පුදන්ට. ඊට පස්සේ ඊළඟ ගුණේ මොකක්ද උඹ ගාව තියෙන? තරහා යන්නේ නැහැ කිව්වා. ඇයි තරහා යන්නේ නැත්තේ? සංසාරේ මම අරක කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙලා මෛත්‍රී භාවනාව එක දිගට අවුරුදු 7ක් වැඩුවා. එයින් චුත වෙලා සංවට්ට විවට්ට කල්ප 7ක් මම බ්‍රහ්ම ලෝකේ හිටියා. ඉතින් ඒ බ්‍රහ්ම ලෝකේ පුරුද්දයි මෛත්‍රී භාවනාවේ අනුභවය නිසා තරහා යන්නේ නැති කියන එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා බලන්න. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරීවත් තරහා යන්නේ බෝධිසත්ව කාලේවත් තරහා යන්නේ කියන එක කොච්චර තුන්ද කියලා බලන්න. දෙයියනේ එක දවසක් කල්පනා කරන්න තරහක් ගියේ නැති දවසක්. තරහා ගියේ නැති දවසක් බලන්න. තරහා යන්න පුළුවන්. හිතෙන් වඳින්න සාරිපුත්ත මහරහතන් වහන්සේට ගොඩාක් ආදරෙන් වඳින්න. අනේ ඔබ වහන්සේ තරහා ගත්තේ නෑ කියලා. තරහා ගනන් කියන වචන තියෙනවනේ තරහා නැති වෙනවා. අර වචන ටික ඒකයි. ඉතින් ඒ නිසා ඔන්න ජීවිතේ වෙනස් කරගන්න. ඒ තමයි එපා කරගන්න තමන්ගේ පව්. සොඳුරු කරගන්න ජීවිතේ හදාගත්තේ නැත්තම් මම කිව්වේ අනාගතේ තව එක ප්‍රශ්නයක් එනවා. පුදුම විදිහට මේ අහිංසක මිනිසුන්ට, තරුණ ළමයිට, විවාහ වෙන අයට බබාලා නැහැ. මනුස්ස සංහතිය විනාශ කරන්න, විශේෂයෙන් සිංහල ජාතිය විනාශ කරන්න 1960 ඊටත් කලින් ඉඳලා මේ වඳ උපක්‍රමය ආවා. ඒක එක්තරා යුද්ධයක් පින්වත්නි. දරුවන් බිහි වෙන එක වළක්වන එක යුද්ධයක්. ඒ යුද්ධයට අපි බැට කාපු අය. ඒසා තරුණ ළමයි මෙතන ඉන්න අය මහාන වෙන අයත් ඉන්න පුළුවන්. හුදෙක් සියලු දෙනා ගෘහ ජීවිත ගත කරන අය. නොබල විවාහ වුණාට පස්සේ ගින්දරක් එනවා. එක පැත්තකින් රාග ගින්න, එක පැත්තකින් දරුවන් ඇද්දෝ නැද්දෝ. මා මේ අවුරුදු ගණනාවක් ඒ සම්බන්ධයෙන් දේශනා පවත්වා යන හාමුදුරු නමක්. ඇයි මේ සිංහල ජාතියට ආදරෙන් කතා කරන්නේ? කුසල් අකුසල් ගැන දන්නේ දිව්‍ය ලෝකයකටවත් පැන ගන්න ඉන්නේ මේ සිංහලයෝ අතර ටික විතරයි. මේ කියන බණපද ඇහෙන්නේ සිංහලෙන් විතරයි. නුඹලා මේ බණපද අහනවා
නුඹලා අනාගතේ නුඹලගේ දරුවෝ ඉන්ටර්නැෂනල් ස්කූල් වල දාලා ඉංග්‍රීසි උගන්වලා පිටරට ගිහිල්ලා ගෙදරත් ඉංග්‍රීසියෙන්ම කතා කරපල්ලා. එතකොට ඒ උපන් කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ අර දුර්ලභව මනුස්ස ජීවිතය ලබන එක ඉංග්‍රීසි. ඒකට කුසල් අකුසල් ගැන අහන සිංහල බණපද කනට වැකුණත් නෑ ඇසෙන්නේ. පව් එවුන් නෝපන් දරුවෝ පව්. ඔය එක පැත්තක්. අනිත් එක තමයි ඒ දරුවෝ උපදින්න සිටිද්දී සිංහල අම්මලාගේ කුසවල් නෑ. ඒව වඳ කළා. ඒ කොල්ල කොත්තු කනවා, කෙල්ලු ලාභෙට ඇඳුම් හොයාගෙන යනවා. නමුත් මා දුටුවා සමහර අයට බාරහාර වෙද්දී දරුවන් ලැබෙනවා. නමුත් ඒකට තියෙන විසඳුම් මා බැලුවා. නාගසේන මහරහතන් වහන්සේ හොඳට ඒක විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කරනවා ඉපදෙන්න ඉන්න දරුවෙක් ඒ අම්මා කෙනෙක් තෝරගත්තොත් එහෙම අපි කියමු දිව්‍ය පුත්‍රයෙක් අම්මා කෙනෙක් තෝරගත්තොත් එහෙම එතන උපත සිද්ධ වෙන්නේ දැන් සාමාන්‍යයෙන් උපතක් සිද්ධ වෙන්න අම්මයි තාත්තා එකතු වෙන්න ඕන ඊළඟට ස්ත්‍රී ඍතු වෙන කාන්තාවක් වෙන්න ඕන ඊළඟට ගන්ධබ්බයාගේ පැමිණීම සිද්ධ වෙන්න ඕන. ওই කාරණා තුනයි මූලික સિદ્ધාන්ත. ගන්ධබ්බයා කිව්වේ උපතක් පිණිස ජීවිතයක් එන්න ඕන. එතකොට මේ කරුණු තුනෙන් ඊට පස්සේනේ මේවටනේ ඔයාලගේ තියෙන સિદ્ધාන්ත ඔක්කොම එන්නේ මේකට. අම්මා සරුයිද තාත්තා සරුයිද අර අගේ කොහමද මේ අගේ කොහමද ඒ ඔක්කොම එන්නේ ඒකත් එක්කනේ. නමුත් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා දිව්‍ය පුත්‍රයෙක් ඒ අම්මට කැමති වුණොත් ඒ දිව්‍ය පුත්‍රයා ඒ ලෝකෙන් චුත වෙලා අම්මගේ කුසට එනකොට ඒ අම්මයි තාත්තයි අත් දෙක අල්ලගෙන හිටියත් ඇති කියනවා. ඒක අඹුසැමි ඇසුරක් විදිහට කියනවා ගණන් ගන්නනේ. එතකොට දෙමව්පියන්ගේ වෙන සාධක කුමටද? දෙවියන් කැමති වෙන චරිතයක් හදාගන්නilla දරුවනේ. අකුසලෙන් මිදෙන්න කැමති, ඉවසන, අහිංසක, පවිත්‍ර බවට කැමති, ජරාවට කැමති නැති චරිතයක්. පතිවෘතාව රකින තමන්ගේ බිරිඳට පමණක් ආදරේ චරිතයක්. චරිතයක් තියෙන මිනිස්සු යන්නලා මෝහක්ඛයෝ